හොඳයි පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයත් එක්ක දුර පුතාලත් එක්ක සම්බන්ධ වෙලා ඉඳී පුතේ 8 වෙනි ඒකනේ පළවෙනි කොටසේ විශේෂයෙන්ම මේ උන්ට අපි සාකච්ඡා කරමින් ඉන්නේ දුවේ පුතේ බිත්තර රැක්කවීමේ ක්‍රම පිළිබඳව දුවේ පුතේ බිත්තර රැක්කවීමේ ස්වභාවික ක්‍රම සම්බන්ධයෙන් මේ උන්ට අපි ඊට අදාළ සිද්ධාන්ත කොටස් 12 පුතාලත් එක්ක සාකච්ඡා කරලා තියෙන දුවේ පුතේ අපි බලමු ආරම්භ කරන්න බිත්තර රැක්වීමේ කෘත්‍රිම ක්‍රම භාවිතෙන් බිත්තර රැක්වීම සඳහා පුතේ මේ කෘත්‍රිම ක්‍රමයේ භාවිතය කරලා බිත්තර රැකීමේදී මේ සඳහා අපි මේ බිත්තර රක්කවන භාවිතා කරනවා දුවේ පුතේ බලන්න කෘත්‍රිම ක්‍රමය මගින් බිත්තර මේ සඳහා බිත්තර රක්කවන අපි කියනවා ඉන්කියුබේටර්ස් යොදා ගන්නවා දුවේ පුතේ ස්වභාවික ක්‍රමයට යටතේ අපි කිකිලියන් භාවිතා කරලා බිත්තර රැක්වීම සිදු කරා දරුවනේ ඒකෙදි කිකිලියන් තෝරා ගැනීම වගේම කිකිලියන් මගින් බිත්තර රැක්වීමේ ක්‍රියාවලිය සිදු වන ආකාරය දුවේ පුතේ අපි කතා කරා මේ ස්වභාවික රැක්වීම යටතේ දැන් අපි මේ කෘත්‍රිම බිත්තර රැක්කවීම මගින් පැටවුන් ලබා ගැනීමේ ක්‍රියාවලියයි පුතේ කතා කරන්නේ කුකුළු පැටවුන් ලබා ගන්නයි බිත්තර රැක්වන්නේ නේද අපි රයිට් පුතේ හරි බලමු එහෙනම් දරුවනේ කෘත්‍රිම ක්‍රමය මේක අපි මුලිනුත් කතා කරා පුතේ ආරම්භයේදී කිව්වා මේ සඳහා බිත්තර රැක්කවන නැත්නම් ඉන්කියුබේටර්ස් තමයි පුතේ යොදාගන්නේ බිත්තර රැක්කවන මේ තියෙන පුතේ බිත්තර රැක්කවන මොනවද දරුවනේ බිත්තර රැක්කවන අපි කියනවා incubators right incubators බිත්තර රැක්කවන දරුවනේ මේ සඳහා බිත්තර රැක්කවන පුතේ යොදාගන්නේ right මේ සඳහා බිත්තර රැක්කවනයි දරුවනේ යොදාගන්නේ බිත්තර රැක්කවන incubators යොදාගන්නේ පුතේ වාණිජව එකවර පැටවුන් විශාල ප්‍රමාණයක් බිහි කර ගැනීමට පුතේ මේ ක්‍රමය භාවිතා කරනවා මේ තියෙන බිත්තර රැක්කවන පුතේ මේ තියෙන ඉන්කියුබේටර්ස් පුතේ මේ තියෙන කෘත්‍රිම ක්‍රමය යටතේ මේ සඳහා බිත්තර රැක්කවන යොදාගන්නේ පුතේ මේ තියෙන බලයි මේ බිත්තර රැක්කවන මේ තියෙන පුතේ මේ වල බිත්තර දාලා තියෙන මේ බිත්තර රඳවලා තියෙන මේ බිත්තර රැක්කවන තුල රයිට් මේ තියෙන කෘත්‍රිම ක්‍රමය මගින් බිත්තර රැක්කවීම සඳහා භාවිතා කරන ඉන්කියුබේටර්ස් පුතේ මේ සඳහා බිත්තර රැක්කවන අපි වල ඉන්කියුබේටර්ස් කියලා කියන්නේ පුතේ වාණිජව එකවර පැටවුන් විශාල ප්‍රමාණයක් බිහි කර ගැනීම සඳහා මේ ක්‍රමය භාවිතා කරනවා පුතේ කෘත්‍රිම ක්‍රමය මගින් රැක්කවීම සිදු කරනවා පුතේ ඉන්කියුබේටර්ස් භාවිතා කරලා රයිට් අපි දන්නවා කෘත්‍රිම ක්‍රමය යටතේ මේ සඳහා බිත්තර රැක්කවන යොදාගන්නේ පුතේ ව්‍යාපාරයක් විදිහට වාණිජව ව්‍යාපාරයක් විදිහට අපිට මේ කුකුළු පාලනය සිදු කරගෙන යනකොට පුතේ අපිට අවශ්‍ය වෙනවා එකවර පැටවුන් විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ කුකුළු පාලනය සිදු කරන්න අවශ්‍ය වෙනවා දුවේ පුතේ ව්‍යාපාරයක් විදිහට වාණිජ වශයෙන් මේ ක්‍රියාවලිය සිදු කරනකොට එකවර පැටවුන් ලබා ගන්න ඕන විශාල සංඛ්‍යාවක් මේ සඳහා පුතේ අපිට විශේෂයෙන්ම මේ කෘත්‍රිම රැක්කවන භාවිතා කරලා ඉන්කියුබේටර්ස් භාවිතා කරලා පුතේ එකවර පැටවුන් වාණිජව එකවර පැටවුන් විශාල ප්‍රමාණයක් බිහි කර ගැනීමට පුතේ අපිට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. හොඳයි දරුවනේ. හරි. බිත්තර රැක්කවන ආකාර type of incubators ගත්තාම පුතේ ප්‍රධාන වශයෙන් බිත්තර රැක්කවන ආකාර දෙකක් තියෙනවා පුතේ. එකක් පැතලි වර්ගයේ බිත්තර රැක්කවන. මොකද පුතේ? පැතලි වර්ගයේ බිත්තර රැක්කවන. right? එකක් පැතලි වර්ගයේ බිත්තර රැක්කවන තියෙනවා පුතේ පැතලි වර්ගයේ බිත්තර රැක්කවන තියෙනවා පුතේ ඊළඟට කැබිනට් වර්ගයේ බිත්තර රැක්කවන තියෙනවා රයිට් මොනවද පුතේ කැබිනට් වර්ගයේ බිත්තර රැක්කවන ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි පුතේ බිත්තර රැක්කවන පැතලි වර්ගයේ බිත්තර රැක්කවන පුතේ පැතලි වර්ගයේ බිත්තර රැක්කවන සහ කැබිනට් වර්ගයේ බිත්තර රැක්කවන තියෙනවා පුතේ ඉන්කියුබේටර්ස් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා පුතේ බිත්තර රැක්කවන ආකාර type of incubators පුතේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන් බිත්තර රැක්කවන ආකාර දෙකයි පුතේ ඉන්කියුබේටර්ස් ආකාර දෙකක් තියෙනවා පුතේ එකක් තමයි පැතලි වර්ගයේ බිත්තර රැක්කවන පුතේ අනිත් එක තමයි කැබිනට් වර්ගයේ බිත්තර රැක්කවන බලමු අපි මේකේ වෙනස්කම් පැතලි වර්ගයේ බිත්තර රැක්කවන සහ කැබිනට් වර්ගයේ බිත්තර රැක්කවන තියනවා දුවේ පුතේ රයිට් අපි පැතලි ආකාරයේ සහ කැබිනට් ආකාරයේ රැක්කවන ලක්ෂණයි පුතේ කතා කරන්න යන්නේ පැතලි ආකාරයේ සහ කැබිනට් ආකාරයේ රැක්කවන වන ලක්ෂණයි පුතේ අපි කතා කරන්න යන්නේ පැතලි ආකාරයේ සහ කැබිනට් ආකාරයේ බිත්තර රැක්කවන ලක්ෂණයි පුතේ අපි කතා කරන්න යන්නේ
පාට දෙකකින් අපි ගමු. පැතලි ආකාරයේ බිත්තර රක්කවන මේ පැත්තේ පුතේ. මේ පැත්තේ කවුද දරුවනේ? මේ පැත්තේ පැතලි ආකාරයේ බිත්තර රක්කවන මේ පැත්තේ කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන. එහෙනම් පුතේ අපි බලන්න යන්නේ සංසන්දනය කරලා පැතලි ආකාරයේ සහ කැබිනට් ආකාරයේ මේ බිත්තර රක්කවන ලක්ෂණ. පුතේ පැතලි ආකාරයේ බිත්තර රක්කවන ගත්තාම සුළු බිත්තර ප්‍රමාණයක් රැක්කවීමට යොදා ගන්න පුළුවන්. පුතේ right සුළු බිත්තර ප්‍රමාණයක් රැක්කවීමට යොදා ගනි. right උදාහරණයක් විතර බිත්තර 100ක් 500ක් විතර ප්‍රමාණයක් බිත්තර 100ත් 500ත් අතර ප්‍රමාණයක් right කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන ගත්තාම පුතේ ඒවා තුල විශාල බිත්තර ප්‍රමාණයක් right එකවර හරිද රැක්කවීම සඳහා යොදා ගනි. කීයද පුතේ? බිත්තර 10000ක් පමණ right බිත්තර 10000ක් පමණ එකවර රක්වා ගැනීම සිදු කරන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න පැතලි ආකාරයේ බිත්තර රක්කවන මගින් විශේෂයෙන්ම පුතේ පැතලි ආකාරයේ බිත්තර රක්කවන මගින් මේ පැතලි ආකාරයේ බිත්තර රක්කවන භාවිතා කරලා අපිට පැතලි ආකාරයේ බිත්තර රක්කවන මගින් සුළු බිත්තර ප්‍රමාණයක් තමයි රැක්කවීම සිදු කරන්න හැකියාව තියෙන්නේ. සුළු බිත්තර ප්‍රමාණයක් රැක්කවීමට යොදා ගන්නවා පුතේ. පැතලි ආකාරයේ බිත්තර රක්කවණයක් පැතලි ආකාරයේ බිත්තර රක්කවණයක් පුතේ සුළු බිත්තර ප්‍රමාණයක් රැක්කවීම සඳහා යොදා ගන්නේ. උදාහරණයක් විතර බිත්තර 100ත් 500ත් අතර ප්‍රමාණයක් රැක්කවීම සඳහා අපිට මේ පැතලි ආකාරයේ බිත්තර රක්කවන යොදා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම පුතේ අපිට කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන පුතේ විශාල බිත්තර සංඛ්‍යාවක් එකවර රැක්කවීම සඳහා යොදා ගන්න පුළුවන් පුතේ මේ කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන මගින් පුතේ විශාල බිත්තර ප්‍රමාණයක් එකවර රැක්කවීම සඳහා යොදා ගන්න පුළුවන් පුතේ. උදාහරණයක් විදිහට බිත්තර 10000ක් පමණ රැක්කවීම සිදු කරන්න පුළුවන් මේ කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන තුල. බිත්තර 10000ක් පමණ මේ කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන තුල රැක්කවීම සිදු කරන්න පුළුවන් පුතේ. හරි. විශේෂයෙන්ම මේකෙදී මේ පැතලි ආකාරයේ බිත්තර රක්කවන තුල බිත්තර තිරස්ව තියන්නේ පුතේ. බිත්තර තිරස්වයි තියන්නේ. මේකෙදී පුතේ බිත්තර තිරස්ව තියන්නේ. right බිත්තර තිරස්ව තබයි. බිත්තර තිරස්ව තියන්නේ මේ කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන වල දරුවනේ right මොට කෙලවර ඉහළට සිටිනසේ මොට කෙලවර ඉහළට සිටිනසේ මොට කෙලවර ඉහළට සිටිනසේ බිත්තර සිරස්ව තබයි. හරි බලන්නකෝ කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන තුල මොට කෙලවර ඉහළට සිටිනසේ බිත්තර සිරස්වයි තියන්නේ. right
ඊළඟට දරුවනේ බිත්තර තැබීමට තනි තැටියක් තියෙනවා, ට්‍රේ එකක් තියෙනවා. ඒ කියන්නේ පැතලි ආකාරයේ බිත්තර රක්කවන දරුවනේ බිත්තර තැබීමට තනි තැටියක්, ට්‍රේ එකක්. right? තනි තැටියක් ඇත. බිත්තර තියන තනි තැටියක් තියෙනවා පැතලි වර්ගයේ බිත්තර රක්කවනවල. බිත්තර රාමු කිහිපයක් තියෙනවා. ඊට පස්සේ කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන තුල බිත්තර තියන්න බිත්තර රාමු කිහිපයක් ඇත. බිත්තර රාමු කිහිපයක් තමයි එක තියෙන්නේ. right? right? පැතලි ආකාරයකේ හතරවෙනි right? හතරවෙනි කරුණ පැතලි ආකාරයේ බිත්තර රක්කවනවල බිත්තර හැරවීම අතින් සිදු කරයි. මේ පැතලි ආකාරයේ බිත්තර රක්කවන වල බිත්තර හැරවීම පුතේ අතින් සිදු කරන්නේ. ඊට පස්සේ කැබිනට් ආකාරයකේ බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. ඒකයි විශේෂත්වය. මේකේ බිත්තර හැරවීම පුතේ ස්වයංක්‍රීයව සිදුවේ. බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. කැබිනට් ආකාරයේ බිත්තර රක්කවන තුලේ පුතේ බිත්තර රැක්කවීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. මොකද විශාල බිත්තර සංඛ්‍යාවක් එකවර රැක්වීම කරනවානේ. බිත්තර 10000ක් පමණ රැක්වීම කරනවානේ. ඒකෙදි බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිදු වෙන්නේ. බිත්තර අඩු සංඛ්‍යාවක් තමයි අපි දන්නවා පැතලි ආකාර බිත්තර රක්කවන වල රැක්වීම සිදුවන්නේ 100ත් 500ත් අතර ප්‍රමාණයක්. ඒකෙදි බිත්තර හැරවීම අතින් සිදු කරන්නේ. right? පස්වෙනි කරුණ ආර්ද්‍රතාවය ලබා දීමට තෙත ගෝනි ජල බඳුන් ආදිය තැබීම සිදු කරනවා. ජල බඳුන් ආදිය තැබීම සිදු කරයි. right? හරි. ආර්ද්‍රතාවය ලබා දෙන්න තෙත ගෝනි ජල බඳුන් තැබීම ආදිය සිද්ධ කරනවා. ඊට පස්සේ කැබිනට් ආකාර බිත්තර රක්කවන වල ඒකෙත් ආර්ද්‍රතාවය දරුවනේ ස්වයංක්‍රීයව ලබා දෙනවා. ආර්ද්‍රතාවය ස්වයංක්‍රීයව ලබලා දෙනවා දරුවනේ. ඊට පස්සේ 6 වෙනි කරුණ පැතලි ආකාර බිත්තර රක්කවන වල පුතේ උෂ්ණත්වය පාලකයක් මගින් උෂ්ණත්වය ලබා දේ. උෂ්ණත්වයේ පාලකයක් මගින් තමයි උෂ්ණත්වය ලබා දෙන්නේ. එතකොට කැබිනට් ආකාරයකේ දරුවනේ උෂ්ණත්වයේ ඒත් පාලකයක් මගින් තමයි උෂ්ණත්වය ලබා දීම සිදුවේ. right? ඔන්න බලන්න එහෙනම් මේ දෙකේ වෙනස්කම් ගැන කතා කරා. මේ දෙකේ සමානකම් තියෙනවා නේද පුතේ? උෂ්ණත්වය ලබා ගැනීම සිදු කරන්නේ
මේ ආකාර දෙකටම පුතේ පැතලි ආකාර බිත්තර රක්කවන සහ කැබිනට් ආකාර බිත්තර රක්වන කියන ආකාර දෙකටම උෂ්ණත්වය පාලකයක් මගින් තමයි පුතේ උෂ්ණත්වය ලබා දීම සිදු කරන්නේ. ඒ වගේම කැබිනට් ආකාර බිත්තර රක්වන දුවේ පුතේ උෂ්ණත්ව පාලකයක් මගින් තමයි උෂ්ණත්වය ලබා දෙන්නේ. ආර්ද්‍රතාවය ගත්තාම විශේෂයෙන්ම පැතලි ආකාර බිත්තර රක්වන වල පුතේ ආර්ද්‍රතාවය ලබා දීම සඳහා තෙත් ගෝනි සහ ජල බඳුන් ආදිය තැබීම සිදු කරන්න ඕනේ. තෙත් ගෝනි සහ ජල බඳුන් ආදිය තැබීම සිදු කරන්න ඕනේ. නමුත් මේ කැබිනට් ආකාර බිත්තර රක්වන වල පුතේ ආර්ද්‍රතාවය අවශ්‍ය තෙතමන ප්‍රමාණය ස්වයංක්‍රීයව ලබා දීම සිදු වෙනවා. ඒ වගේම පැතලි ආකාර බිත්තර රක්වන වල පුතේ බිත්තර හැරවීම අතින් සිදු කරන්න ඕනේ. ඒ වගේම කැබිනට් ආකාර බිත්තර රක්වන වල පුතේ බිත්තර හැරවීමේ ක්‍රියාවලියත් ස්වයංක්‍රීයව සිදු වෙනවා. එකවර බිත්තර 10000ක් පමණ රැක්වීම විශාල බිත්තර ප්‍රමාණයක් නේ පුතේ කැබිනට් ආකාර බිත්තර රක්වන වල. ඒක නිසා බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. ඒ වගේම බිත්තර තැබීමට තනි තැටි තියෙනවා පුතේ. තනි තැටියක් ට්‍රේ එකක් තියෙනවා. පැතලි ආකාර බිත්තර රක්වන තුල පුතේ බිත්තර තැබීමට බිත්තර තියන්න තනි තැටියක් ට්‍රේ එකක් තියෙනවා පුතේ. මේ කැබිනට් ආකාර බිත්තර රක්වන වල පුතේ බිත්තර තැබීමට රාමු කිහිපයක් තියෙනවා පුතේ. බිත්තර තියන්න රාමු කිහිපයක් තියෙනවා. මේ බිත්තර තිරස්වයි තබන්නේ පුතේ. බිත්තරය තිරස්වයි තබන්නේ. තිරස්ව බිත්තරය තබන්නේ අපේ මේ පැතලි ආකාර බිත්තර රක්වන තුල. විශේෂයෙන්ම කැබිනට් ආකාර බිත්තර රක්වන තුල මේ බිත්තරවල මොට කෙලවර ඉහළට සිටින විදිහට බිත්තරවල මොට කෙලවර ඉහළ සිටින විදිහට බිත්තර සිරස්වයි තියන්නේ. බිත්තරවල මොට කෙලවර ඉහළට සිටින විදිහට බිත්තර සිරස්වයි තියෙන්නේ. තබන්නේ මේ කැබිනට් ආකාර බිත්තර රක්වන වල. ඒ වගේම පැතලි ආකාර බිත්තර රක්වන වල පුතේ විශේෂයෙන් සුළු බිත්තර ප්‍රමාණයක් රැක්කවීම සඳහා තමයි පුතේ යොදාගන්නේ. උදාහරණයක් විදිහට බිත්තර 100ක් 500ක් අතර ප්‍රමාණයක්. නමුත් පුතේ මේ කැබිනට් ආකාර බිත්තර රක්වන ගත්තාම කැබිනට් ආකාර බිත්තර රක්වන වල පුතේ විශාල බිත්තර ප්‍රමාණයක් එකබර රැක්කවීම සඳහා යොදා ගන්නවා පුතේ. උදාහරණයක් විදිහට බිත්තර 10000ක් පමණ රැක්කවීම සිදු කරන්න පුළුවන් මේ කැබිනට් ආකාර බිත්තර රක්වන තුල. රයිට් අපි ඉදිරියට යමු. නැවත සැරයක් බලන්න පුතේ පැහැදිලිව ඔබට පැතලි ආකාර බිත්තර රක්වන වල සුළු බිත්තර ප්‍රමාණයක් රැක්කවීමටයි යොදාගන්නේ. උදාහරණයකට බිත්තර 100ක් 500ක් විතර. ඊළඟට කැබිනට් ආකාර බිත්තර රක්වන වල විශාල බිත්තර ප්‍රමාණයක් එකවර රැක්වීමට යොදා ගන්න. උදාහරණයක් විතර බිත්තර 10000ක් පමණ එකවර රැක්කවීම සඳහා දුවේ පුතේ මේ කැබිනට් ආකාර බිත්තර රක්වන යොදා ගන්නවා දරුවනි. ඊළඟට පුතේ බිත්තර තිරස්ව තබන්නේ. බිත්තරයේ තිරස්ව තැබීම සිද්ධ කරන්නේ පැතලි ආකාර බිත්තර රක්වන වල දරුවනි. ඒ වගේම කැබිනට් ආකාර බිත්තර රක්වන වල පුතේ මොට කෙලවර ඉහළට සිටිනසේ බිත්තර සිරස්වයි තබන්නේ. මොට කෙලවර ඉහළට සිටිනසේ බිත්තරයේ සිරස්වයි තියන්නේ පුතේ. මොට කෙලවර ඉහළට සිටිනසේ බිත්තරයේ සිරස්වයි තියෙන්නේ. ඒ වගේම පැතලි ආකාර බිත්තර රක්වන පුතේ බිත්තර තැබීමට තනි තැටියක් ට්‍රේ එකක් තියෙන්නේ. බිත්තර තියන්න ට්‍රේ එකක් තියෙන. ට්‍රේ එක තමයි මේ පැතලි ආකාර බිත්තර රක්වන වල බිත්තර තැබීම සඳහා ට්‍රේ එකක් තියෙන්නේ පුතේ. ට්‍රේ එකක් තැටියක්. ඒ වගේම පුතේ මේ විශේෂයෙන්ම කැබිනට් ආකාර බිත්තර රක්වන වල බිත්තර රාමු කිහිපයක් ප්‍රේම් කිහිපයක් තියෙනවා. ඒ රාමු තුල තමයි බිත්තර තියන්න බිත්තර රාමු තියෙන්නේ පුතේ. හරි. ඒ වගේම පුතේ මේ පැතලි ආකාර බිත්තර රක්වන වල බිත්තර හැරවීම අතින් සිදු කරන්නේ පුතේ. ඒ වගේම මේ කැබිනට් ආකාර බිත්තර රක්වන වල පුතේ බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. බිත්තර හැරවීම පුතේ ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඒ වගේම පුතේ මේ පැතලි ආකාර බිත්තර රක්වන ආර්ද්‍රතාවය ලබා දීමට තෙත් ගෝනි සහ ජල බඳුන් ආදිය තියන්න ඕනේ පුතේ. මේ කැබිනට් ආකාර බිත්තර රක්වන වල පුතේ ආර්ද්‍රතාවය ස්වයංක්‍රීයව ලබා දෙනවා. කැබිනට් ආකාර බිත්තර රක්වන වල පුතේ ආර්ද්‍රතාවය ස්වයංක්‍රීයව ලබා දෙනවා.
ඒ වගේම මේ පැතලි ආකාර බිත්තර රක්කවනවල පුතේ උෂ්ණත්ව පාලකයක් මගින් උෂ්ණත්වය ලබා දෙන්න පුතේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ කැබිනට් ආකාර බිත්තර රක්කවනුවත් පුතේ උෂ්ණත්ව පාලකයක් මගින් තමයි උෂ්ණත්වය ලබා දීම සිදු කරන්නේ. මම හිතන්නේ එහෙනම් අපි මේ සංසන්දනාත්මකව බැලුවේ පැතලි ආකාර බිත්තර රක්කවන සහ කැබිනට් ආකාර බිත්තර රක්කවන වල ලක්ෂණයි පුතේ සලකා බැලුවේ. හොඳයි පුතේ මේ කෘත්‍රිම බිත්තර රක්කවන විදිහට දුයි පුතේ අපි ඉන්කියුබේටර්ස් නැත්නම් බිත්තර රක්කවන ගැන කතා කරේ පුතේ. විශේෂයෙන්ම මේ යටතේදී අපි දුල පුතාලත් එක්ක සාකච්ඡා කරේ මේ පැතලි ආකාර බිත්තර රක්කවන සහ කැබිනට් ආකාර බිත්තර රක්කවන ලක්ෂණ පිළිබඳවයි දුයි පුතේ සාකච්ඡා කරේ. හොඳයි අපි ඉදිරියට යමු දරුවෝ. right. මේ සාර්ථකව බිත්තර රැක්කවීම සඳහා පුතේ බිත්තර රක්කවණය රයිද මට්ටම්ම පිහිටුවා ගන්න ඕනේ පුතේ. ඉන්කියුබේටර් එක මට්ටම්ම පිහිටුවා ගන්න ඕනේ. බලන්න. මොකද පුතේ කියන්නේ සාර්ථකව බිත්තර රැක්කවීම සඳහා පුතේ මේ බිත්තර රක්කවණය ඉන්කියුබේටරේ මට්ටම්ම පිහිටවා ගන්න ඕනේ. ලෙවල් එකට පිහිටවා ගන්න ඕනේ. මට්ටම්ම පිහිටවා ගන්න ඕනේ. බිත්තර රැක්කවීමට පෙර ධූමකරණය සිදු කළ යුතුයි පුතේ. මේ තුළ බිත්තර රැක්කවීමට පෙර ධූමකරණය සිදු කළ යුතුයි පුතේ. ඒ සඳහා ෆෝමැල්ඩිහයිඩ් වැනි ද්‍රව්‍යයක් යොදා ගන්න ඕනේ. හරි. සාර්ථකව බිත්තර රැක්කවීම සඳහා දරුවනේ බිත්තර රැක්කවණය මට්ටම්ම පිහිටවා ගත යුතුයි. හරියට ලෙවල්ව පිහිටවා ගන්න ඕනේ. මට්ටම්ම පිහිටවා ගන්න ඕනේ පුතේ. සාර්ථකව බිත්තර රැක්කවීම සඳහා මේ බිත්තර රැක්කවණේ නැත්තම් ඉන්කියුබේටරේ පුතේ රයිද හරිද ඉන්කියුබේටරේ මට්ටම්ම පිහිටවා ගන්න ඕනේ. ඒක පැහැදිලි දරුවන්. ඒ වගේම බිත්තර රැක්කවීමට පෙර මේ බිත්තර රැක්වීමට කලින් පුතේ ධූමකරණය කරන්න ඕනේ. මතක තියාගන්න. මොකද්ද කරන්නේ? බිත්තර රැක්කවීමට පෙර ධූමකරණය සිදු කළ යුතුයි පුතේ. මේ ධූමකරණය සිදු කිරීම සඳහා අපිට ෆෝමැල්ඩිහයිඩ් වැනි ද්‍රව්‍යයක් භාවිතා කරන්න පුළුවන්. මොනවද පුතේ ධූමකරණය සඳහා භාවිතා කරන්න පුළුවන්? ෆෝමැල්ඩිහයිඩ් වැනි ද්‍රව්‍යයක් භාවිතා කරන්න පුළුවන් බිත්තර රක්කවන ධූමකරණය කිරීම සඳහා. හරි. ඒ වගේම උෂ්ණත්වමාන මනාව ක්‍රියා කරනවාද යන්න පරීක්ෂා කරලා බලන්න ඕනේ පුතේ. මේවා තුල උෂ්ණත්වමාන මනාව ක්‍රියාත්මක වෙනවද කියන එක පරීක්ෂා කර බැලීමත් ඉතාමත් වැදගත්. මොකක්ද දරුවනේ? උෂ්ණත්වමාන මනාව ක්‍රියා කරනවාද යන්න පිළිබඳව පරීක්ෂා කරලා බැලීම ඉතාමත්ම වැදගත් පුතේ මෙතනදී. හරිද පුතේ අපි ඉදිරියට යමු. හරි. බිත්තර රැක්කවීමට පුතේ සෙල්සියස් අංශක 37.8ත් 39.2ක උෂ්ණත්වයක් පංකා රහිත විට තිබිය යුතුයි පුතේ. පංකාවක් කියන ෆෑන් එකක් රහිත විට නේද පුතේ? පංකා රහිත විට. මේ බලන්න බිත්තර රැක්කවීම සඳහා උෂ්ණත්වය කොච්චරක්ද? සෙල්සියස් අංශක 37.8ත් 39.2ත් අතර උෂ්ණත්වයක්. මේ බලන්න. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37.8ත් 39.2ත් අතර උෂ්ණත්වයක්. බලන්නකෝ. බිත්තර රැක්කවීම සඳහා දුවේ පුතේ බිත්තර රැක්කවීම සඳහා දරුවනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.8ත් සෙල්සියස් අංශක 37.8ත් 39.2ත්. හරිද? බිත්තර රැක්කවීම සඳහා පුතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.8ත් 39.2ත් අතර උෂ්ණත්වයක් පුතේ පංකා රහිත විට තිබිය යුතුයි. පංකා කියන්නේ මේ ෆෑන් රහිත විට පංකා රහිත විට තිබිය යුතුයි. හරි. ඊළඟට කෘත්‍රිමව වාතයේ සපේන විට පුතේ මේ පංකා රහිත විට තිබිය යුතු උෂ්ණත්වය. ඊළඟට හරිද? කෘත්‍රිමව වාතයේ සපේන විට හරි. කෘත්‍රිමව වාතය හරි. කෘත්‍රිමව වාතයේ සපේන විට හරිද? කෘත්‍රිමව වාතයේ සපේන විට සෙල්සියස් අංශක 37.5ත් 37.8ක් උෂ්ණත්වයක් තබා ගත යුතුයි. කෘත්‍රිම වාතයේ සපයන උර තියාගන්න ඕන උෂ්ණත්වය කීයද? 37.5ත්
37.8ත්. පංකා රහිත විට බිත්තර රැක්කවීම සඳහා පවත්වා ගත යුතු උෂ්ණත්ව තත්ත්වය වෙන්නේ දුවේ පුතේ 37.8ත් 39.2ත් අතර උෂ්ණත්වයක් මතක තියාගන්න. ඒ වගේම වාතයේ සපේන විට කෘත්‍රිම වාතයේ සපේන විට පුතේ පවත්වා ගත යුතු උෂ්ණත්වය තමයි 37.5ත් 37.8ත් අතර උෂ්ණත්වයක්. හරි. එහෙනම් බිත්තර රැක්කවීම සඳහා පංකා රහිත විට 37.8ත් 39.2ත් අතර උෂ්ණත්වයක් තමයි පුතේ පවත්වා ගත යුත්තේ. ඒ වගේම කෘත්‍රිම වාතයේ සපයන විට පුතේ උෂ්ණත්වය 37.5ත් 37.8ත් නේද පුතේ 37.8ත් සෙල්සියස් අංශක උෂ්ණත්වයක් තමයි පුතේ තබා ගත යුතු වන්නේ. හරිද පුතේ? විශාල බිත්තර රක්කවණයක බිත්තර තබන දින 18කට පසු බලන්නකෝ. විශාල බිත්තර රක්කවණයක පුතේ විශාල ඉන්කියුබේටර් එක දුවේ පුතේ මතක තියාගන්න දරුවනේ. විශාල බිත්තර රක්කවණයක දරුවනේ බිත්තර තබා දින 18කට පසු විශාල බිත්තර රක්කවණයක දුවේ පුතේ බිත්තර තියලා දින 18ක් ගියාට පස්සේ බලන්න විශාල බිත්තර රක්කවණයක බිත්තර තබා දින 18කට පසු බිත්තර තියලා දවස් 18ක් ගියාට පස්සේ පුතේ ඉපදෙන කොටස හරිද? බලන්න බිත්තර තියලා දින 18කට පස්සේ පැටව් ඉපදෙන කොටස බිත්තර දාලා නැවත මාරු කරනවා. ඒකයි විශාල බිත්තර රක්කවණයක බිත්තර තබා දින 18කට පසු පැටව් ඉපදෙන කොටසට බිත්තර මාරු කරනවා. අන්න බලන්න. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? විශාල බිත්තර රක්කවණයක බිත්තර තියලා දින 18කට පස්සේ. ඒ කියන්නේ විශාල බිත්තර රක්කවණයක් තුල බිත්තර රඳවලා තියලා දින 18කට පස්සේ මොකද කරන්නේ පැහැදිලිවම? හරි දින 18කට පස්සේ පැටව් ඉපදෙන කොටසට බිත්තර මාරු කරනවා. අන්න රක්කවණේ පැටව් ඉපදෙන කොටසට දින 18කට පස්සේ බිත්තර මාරු කරනවා. පැටව් ඉපදෙන කොටසට මේ බිත්තර මාරු කරනවා. පැටව් ඉපදෙන කොටසට මේ බිත්තර මාරු කරනවා. දින කීයකට පස්සේ දුවේ පුතේ? දින 18කට පස්සේ පැටව් ඉපදෙන කොටසට බිත්තර මාරු කරනවා. විශාල බිත්තර රක්කවණයක බිත්තර තබා දින 18කට පසු පැටව් ඉපදෙන කොටසට බිත්තර මාරු කරනවා. පැටව් ඉපදෙන කොටසට දුවේ පුතේ බිත්තර මාරු කිරීම සිදු කරනවා. right. හරි. එම කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5ත් එකත් පමණ අඩුවෙන් තියාගන්න. ඒ කොටස මොකක්ද? පැටවුන් ඉපදෙන කොටස. right. පැටවුන් ඉපදෙන කොටසේ උෂ්ණත්වය පුතේ සෙල්සියස් අංශක 0.5ත් සෙල්සියස් අංශක 1ත් මිටත් පමණ අඩුවෙන් තබා ගන්න. ඒ කියන්නේ එම කොටස කියන්නේ මේ පැටව් ඉපදෙන කොටසේ එම කොටසේ උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 0.5ත් එකත් පමණ අඩුවෙන් තබා බිත්තර වලින් පැටවුන් එළියට එන විට සුළු වශයෙන් උෂ්ණත්වයේ වැඩිවීම මෙයට හේතුවයි. එම කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5ත් සෙල්සියස් අංශක 1ත් පමණ බලනකො right අඩුවෙන් තබා ගන්න. right. බිත්තර වලින් පැටවුන් එළියට එනකොට බිත්තර වලින් පැටවුන් බිහි වෙනකොට සුළු වශයෙන් උෂ්ණත්වය වැඩිවීම මීට හේතුවයි. හරි. බිත්තර රැක්කවීම හා පැටවුන් ඉපදීම එකම කොටසේ සිදුවන විට ඒ තුළ උෂ්ණත්වය 37.8ක් වෙන්න ඕනේ. බලන්නකෝ ඒක. මේ බිත්තර රැක්කවීමයි ඒ වගේම පැටවුන් ඉපදීමයි එකම කොටසේ සිදු වෙනකොට ඒ තුළ උෂ්ණත්වය කොච්චරද?
සෙල්සියස් අංශක 37.8ක් විය යුතුයි. බිත්තර රැක්කවීම සහ පැටවුන් ඉපදීම එකම කොටසක සිදුවෙනකොට පුතේ හරි එය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.8ක් විය යුතුයි. ඒ තුළ උෂ්ණත්වය කොච්චරද පුතේ? සෙල්සියස් අංශක 37.8ක් විය යුතුයි. ඒ තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.8ක් විය යුතුයි දුවේ පුතේ. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ පාලනය කිරීමයි පුතේ අපි සිදු කරන්න යන්නේ. බිත්තර රැකවීමේ ක්‍රියාවලියේදී රයිට් පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ පාලනය කරන්න ඕනේ, උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ කියලා අපි කිව්වා. හරි. කෘත්‍රිමව වාතනයේ සපේන ඉන්කියුබේටර වල සාපේක්ෂ ආර්ද්‍රතාවය 60%ක් පමණ වෙනවා පුතේ. හරි මතක තියාගන්න කෘත්‍රිමව වාතයේ සපේන ඉන්කියුබේටර වල පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 60%ක් පමණ වෙනවා. හරිද? කොච්චරද දරුවනේ? කෘත්‍රිමව වාතනයේ සපේන ඉන්කියුබේටර වල සාපේක්ෂ ආර්ද්‍රතාවය 60%ක් පමණ වෙනවා. වායු අඩංගු ජල වාෂ්ප සංයුතිය. රයිට්? එහෙනම් මතක තියාගන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය පාලනය කිරීම ගැනයි කතා කරන්න යන්නේ. මේ කෘත්‍රිමව වාතනයේ සපේන බිත්තර රක්කවන වල නැත්තම් පුතේ ඉන්කියුබේටර් වල හරිද සාපේක්ෂ ආර්ද්‍රතාවය 60%ක් පමණ වෙනවා. නිසල වාත ඉන්කියුබේටර් වල පුතේ හරිද පළමු සතියේදී 40%ක් 50ක්ද දෙවන සතියේදී 50%ක් 60ක්ද දෙවන සතියේ 50%ක් 60ක්ද රයිට් දෙවන සතියේ 50%ක් 60ක්ද තුන්වන සතියේ 60ක් 65ක්ද ලෙස ආර්ද්‍රතාවය වැඩි කළ යුතුයි පුතේ. කෘත්‍රිමව වාතනය සපේන ඉන්කියුබේටර් වල පුතේ කෘත්‍රිමව වාතයේ සපේන ඉන්කියුබේටර් වල දුවේ පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 60%ක් පමණ වෙනවා. හොඳ දරුවනේ. ඒ වගේම නිසල වාත ඉන්කියුබේටර් සඳහා පළමු සතියේදී ආර්ද්‍රතාවය 40ක් 50ක්ද දෙවන සතියේදී 50ක් 60ක්ද තුන්වන සතියේදී 60ක් 65ක්ද ලෙස ආර්ද්‍රතාවය වැඩි කළ යුතුයි. හරි. ඒ වගේම බිත්තර වලින් 3න් එකක් බිඳුණු විට ආර්ද්‍රතාවය 75ක්ද බිත්තර වලින් 3න් එකක් බිඳුණු පසු පුතේ බිත්තර වලින් 3න් එකක් බිඳුණු විට ආර්ද්‍රතාවය 75කුත් වායුවේ තෙතමන සංයුතිය පැටවුන්ගෙන් 3න් දෙකක් එළියට එන විට පැටවුන්ගෙන් 3න් දෙකක් එළියට එන විට 65ක් දක්වාද අඩු කළ යුතුයි. මං හිතන්නේ පැහැදිලි දරුවන්ට. බිත්තර වලින් 3න් එකක් බිඳුණු විට දුවේ පුතේ ආර්ද්‍රතාවයේ 75ක් දක්වාද ඒ වගේම පැටවුන්ගෙන් 3න් දෙකක් එළියට එනකොට ආර්ද්‍රතාවයේ 65ක් දක්වාද අඩු කළ යුතුයි. මං හිතන්නේ ඊ타මත්ම පැහැදිලි දුවල පුතාලට. මේ ආර්ද්‍රතාවයේ වෙනස් වීම බීජාවශෝෂණය කෙරෙහි බලපානවා පුතේ. වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය ආර්ද්‍රතාවය නේද පුතේ? මෙන්න මේ ආර්ද්‍රතාවය වෙනස් වීම දරුවනේ මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ බීජාවශෝෂණය කෙරෙහි බලපානවා. මතකද අපි අර ජෛව පද්ධති තාක්ෂණ වේදේ පළවෙනි ඒකකයේදී දේශගුණය නේද පුතේ? දේශගුණික සාධක ගැන කතා කරනකොට අපි ඒකකයේදී කතා කරා මේ අපි බලනවා අපි කිව්වා මතකද මේ කිකිලියන්ගේ බිත්තර රැක්කවීමේ ක්‍රියාවලීන් සඳහා නේද පුතේ? බිත්තර රැක්කවීමේ කටයුතු සඳහා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැදගත් වෙනවා කියලා පුතේ. බිත්තර රැක්කවීමේ කාලය ගැන කතා කරද්දී නේද? බිත්තර රැක්කවීම පිළිබඳව වැදගත් වෙනවා රැක්කවීමේදී. එහෙනම් මෙතනදී ඒක අපිට දැන් ඔන්න මතක් වෙනවා නේද? එහෙනම් ආර්ද්‍රතාවය වෙනස් වීම බීජාවශෝෂණය කෙරෙහි බලපානවා. බිත්තර රැක්කවීමේ ප්‍රතිඵල කෙරෙහි බලපානවා නේද පුතේ? සාපේක්ෂ ආර්ද්‍රතාවය මතක ඇති ඔබට. එහෙනම් ආර්ද්‍රතාවයේ වෙනස් වීම බීජාවශෝෂණය කෙරෙහි බලපෑම ගත්තාම අපි දන්නවා පැටවා බිහිවීමට ආසන්නයේ ආර්ද්‍රතාවයේ වැඩි වූ විට දුර්වල පැටවකු ලැබෙන්නේ පුතේ. බිත්තරයෙන් පැටවා බිහිවීමට ආසන්නයේදී පැටවා බිහි වෙන්න ඔන්න මෙන්න කාලයේදී
වායුවේ අඩංගු ජලමාස්ප සංයුතිය. ඒ කියන්නේ තෙතමනය ආර්ද්‍රතාවය වැඩි වෙනකොට මොකද වෙන්නේ? දුර්වල පැටවකු බිහි වෙනවා. අන්න බලන්න බිත්තර රැක්කවීමේ ප්‍රතිඵල පෙරහි බලපානවා කියන ආර්ද්‍රතාවය නේද? එහෙනම් අධික ආර්ද්‍රතාවයේ බීජාවශෝෂණය සඳහා ගතවන කාලය වැඩි වෙනවා. අන්න ඔබට මතකද විශේෂයෙන්ම ගොවිපළ සත්ත්ව පාලනය කෙරෙහි ආර්ද්‍රතාවයේ බලපෑම යටතේ කිව්වා අධික ආර්ද්‍රතාවයේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි වෙනකොට මේ බිත්තර රැක්කවීමේ කාලය වැඩි වෙනවා කියලා ඔබට කිව්වා මතක ඇති. එහෙනම් මේ අධික ආර්ද්‍රතාවයේ බීජාවශෝෂණය සඳහා ගතවන කාලය වැඩි වෙනවා දුවේ පුතේ. අධික ආර්ද්‍රතාවය බිත්තරබල බීජාවශෝෂණ කාලය බීජාවශෝෂණය සඳහා ගතවන කාලය වැඩි කරනවා පුතේ. අධික ආර්ද්‍රතාවයේ බීජාවශෝෂණය සඳහා ගතවන කාලය වැඩි කරයි. රයිට්. ඉතින් පුතේ මේ බීජාවශෝෂණ කාලයේදී අඩු ආර්ද්‍රතාවයක් පැවතියේ නම් දුර්වල අස්ථි වර්ධනයක් සහිත කුඩා පැටවුන් බිහි වෙන්නේ. මෙන්න මේ බීජාවශෝෂණ කාලයේදී අඩු ආර්ද්‍රතා තත්වයක් පැවතුනොත් බැරි වෙලාවත් මොකද වෙන්නේ? දුර්වල අස්ථි වර්ධනයක් සහිත කුඩා පැටවුන් බිහිවීමයි සිදු වෙන්නේ පුතේ. එහෙනම් මතක තියාගන්න පමණට වඩා සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩිවීමත් හොඳ නැහැ. පමණට වඩා සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අඩුවීමත් හොඳ නැහැ. එහෙනම් මේ ක්‍රියාවලිය මනාව සිදු කරන්න නම් පුතේ ඒ සඳහා ප්‍රශස්ත ආර්ද්‍රතා තත්වයක් පැවතිය යුතුයි. අන්න ඒ නිසා තමයි පුතේ ආර්ද්‍රතාවය පාලනය කිරීම මේ ක්‍රියාවලියේදී අතිශය වැදගත් වෙන්නේ. ආර්ද්‍රතාවය පාලනය කිරීම අතිශය වැදගත් වෙන්නේ ඒකයි දරුවනේ. එහෙනම් ආර්ද්‍රතාවයේ වෙනස් වීම බීජාවශෝෂණය කෙරෙහි බලපානවා. පැටවා බිහිවීමට ආසන්නයේ ආර්ද්‍රතාවයේ වැඩි වුණොත් දුවේ පුතේ දුර්වල පැටවෙකු ලැබෙන්නේ. අධික ආර්ද්‍රතාවයේ බීජාවශෝෂණය සඳහා ගතවන කාලය වැඩි වෙනවා. ආර්ද්‍රතාවයේ වැඩි වුණොත් බිත්තර රැක්කවීමේ කාලය වැඩි වෙනවා පුතේ. ඒ වගේම බීජාවශෝෂණ කාලයේදී අඩු ආර්ද්‍රතාවයක් පැවතියේ නම් දරුවනේ දුර්වල අස්ථි වර්ධනයක් සහිත කුඩා පැටවුන් බිහි වෙන්නේ. ඒකත් හොඳින් මතක තියාගන්න. බීජාවශෝෂණ කාලයේදී අඩු ආර්ද්‍රතාවයක් නම් පැවතුනේ අපිට මතක තියාගන්න දුර්වල අස්ථි වර්ධනයක් සහිත කුඩා පැටවුන් බිහිවීම සිදු වෙනවා දරුවනේ. හරි. ඒ වගේම පැටවා බිහිවීමට ආසන්නයේදී ආර්ද්‍රතාවය අඩු වුණොත් පුතේ බිත්තර බිඳී ඇති නමුත් එළියට ඒමට අපහසු පැටවුන් දකින්න පුළුවන්. අන්න බලන්නකො පුතේ මේ ආර්ද්‍රතාවයේ බලපෑම මේ බිත්තර රැක්කවීම කෙරෙහි බලන්නකො. එහෙනම් ආර්ද්‍රතාවය පාලනය කරන්න ඕනේ ඇයි කියන එක පිළිබඳව අපිට මනා අවබෝධයක් වැටහීමක් මෙතන ලැබෙනවානේ ආදරණීය දුවේ පුතේ. බලන්න දුවේ පුතේ පැටවා බිහි වෙන්න පැටවා බිත්තරයෙන් බිහි වෙන්න ආසන්නයේදී පුතේ ආර්ද්‍රතාවයේ අඩු වුණොත් මොකද වෙන්නේ? ඈ පුතේ පැටවා බිත්තරයෙන් බිහිවීමට ආසන්න කාලයේදී ආර්ද්‍රතාවයේ අඩු වුණොත් පුතේ බිත්තර බිඳිලා තියෙන්නේ පුතේ බිත්තර බිඳී ඇති නමුත් එළියට ඒමට අපහසු පැටවුන් දකින්න ලැබෙනවා අපිට. එළියට ඒමට අපහසු පැටවුන් දකින්න ලැබෙනවා පුතේ. එළියට ඒමට අපහසු පැටවුන් අපිට දකින්න ලැබෙනවා. මේ පැටවා බිහිවීමට ආසන්නයේදී උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය කියන දෙකම වැඩි වූ විට පුතේ අවශෝෂණී නො වූ කහමද කොටසක් සහිත පෙකණිවැල සුවන වූ පැටවකු බිහි වෙනවා. අන්න බලන්නකෝ. මේ පැටවා බිත්තරයෙන් බිහි වෙන්න ආසන්නයේදී උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයේ වැඩිවීමෙන් ඈදුවේ පුතේ පැටවා බිහිවීමට ආසන්නයේදී දරුවනේ පැටවා බිහිවීමට ආසන්නයේදී උෂ්ණත්වය හා ආර්ද්‍රතාවයේ වැඩි වූ විට පුතේ බලන්න පැටවා බිහි වෙන්න ආසන්න අවස්ථාවේ ඔන්න මෙන්න අවස්ථාවේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයේ වැඩිවීමෙන් පුතේ මොකද වෙන්නේ? අවශෝෂණය නො වූ කහමද කොටසක් සහිත බඩ අවශෝෂණය නො වූ කහමද කොටසක් සහිත හා පෙකණිවැල සුවන වූ පැටියකු බිහි වෙනවා පුතේ. පෙකණිවැල සුවන වූ පැටියකු බිහි වෙනවා.
අන්න බලන්න මොනතරම් වැදගත්ද කියලා මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය කියන සාධක ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම නේද පුතේ? රයිට්. උෂ්ණත්වයේ වෙනස් වීම බීජාවශෝෂණයට බලපෑමයි පුතේ අපි කතා කරන්න යන්නේ. රයිට් පුතේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේ උෂ්ණත්වයේ වෙනස් වීම කොහොමද බීජාවශෝෂණයට බලපෑම් සිදු කරන්න කියලා දරුවෝ. හරි. බලන්න බිත්තර රැකීමෙන් 12 වන දිනේ පුතේ බිත්තර රැකීමෙන් 12 වන දිනේ උෂ්ණත්වය වැඩි වූ විට විකෘති වූ පැටවුන් ඇති වෙනවා පුතේ. බිත්තර රැකවීමෙන් හරිද? බඩ බිත්තර රැකීමෙන් 12 වෙනි දිනේ. ඒකයි ප්‍රශස්ත තත්ත්ව පවත්වා ගන්න ඕනේ කියන්නේ පුතේ. බිත්තර රැකවීමෙන් 12 වෙනි දිනේ උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? විකෘති වූ පැටවුන් ඇති වෙන්න පුළුවන් පුතේ. බිත්තරයෙන් බිහි වෙන්න පුළුවන් විකෘති වූ පැටවුන්. බිත්තර රැකවීමෙන් නැත්නම් බිත්තර රැකීමෙන් 12 වන දවස බිත්තර රැකීමෙන් 12 වෙනි දවසේ උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? පමණට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් බිත්තර රැකීමෙන් 12 වෙනි දිනේ විකෘති වූ පැටවුන් නැති වෙනවා පුතේ. විකෘති වූ පැටවුන් බිහි වෙනවා. ඒ වගේම බීජාවශෝෂණ කාලය තුළ උෂ්ණත්වය වැඩි වුණ විට පුතේ පැටවකු එළියට ඒමට ගතවන කාලය කෙටිවන නමුත් පැටවුන් බිහිවීමේ ප්‍රතිශතය අඩුයි. පැටියා මොකද වෙන්නේ? කටුවට ඇලිලා මිය යන්න පුළුවන් පුතේ. ඒක වියලිලා. අන්න බලන්න. එහෙනම් පුතේ බීජාවශෝෂණ කාලය තුලදී උෂ්ණත්වය වැඩි වූ විට මොන කාලය තුලදී පුතේ? බීජාවශෝෂණ කාලය තුලදී දුවේ පුතේ උෂ්ණත්වය වැඩි වූ විට පැටවකු එළියට ඒමට ගතවන කාලය කෙටි වෙනවා. අඩු කාලයකින් පැටියෙක් එළියට එනවා. හැබැයි පුතේ පැටවුන් බිහිවීමේ ප්‍රතිශතය අඩුයි. පැටවුන් බිහිවීමේ ප්‍රතිශතය අඩුයි පුතේ. පැටවා කටුවට ඇලී මිය යන්න පුළුවන්. පැටවා මොකද වෙන්න පුළුවන් පුතේ? කටුවට ඇලිලා මිය යන්න පුළුවන්. මං හිතන්නේ දුර පුතාලට පැහැදිලි. වාතාශ්‍රය පාලනය කිරීම. අපි වාතාශ්‍රය පාලනය කිරීම සහ අපේක්ෂ ආර්ද්‍රතාවය පාලනය කිරීම සහ උෂ්ණත්වය පාලනය කිරීම ගන්න පුතේ ප්‍රධාන වශයෙන්ම කතා කරේ මේ බිත්තර රැක්කවීමේදී. වාතාශ්‍රය පාලනය කිරීමට යමු දුවේ පුතේ අපි. පුතේ මේ කාලය තුල වැඩෙන කලලයට ප්‍රමාණවත් තරම් පිරිසුදු වාතය සපයන්න ඕනේ පුතේ. රයිට්? වැඩෙන කලලයට පුතේ ප්‍රමාණවත් තරම් පිරිසුදු වාතය සැපීම සිදු කරන්න ඕනේ. බලමු පුතේ වාතාශ්‍රය පාලනය කිරීම. මේ කාලය තුල වැඩෙන කලලයට වර්ධනය වන කලලයට පුතේ ප්‍රමාණවත් තරම් ප්‍රශස්ත පිරිසුදු වාතය සැපීම සිදු කරන්න ඕනේ පුතේ. බලන්න මෙම කාලය තුල වැඩෙන කලලයට ප්‍රමාණවත් තරම් පිරිසුදු වාතය සැපිය යුතුයි. CO2 සාන්ද්‍රණය 100ට 2ට වඩා වැඩිවීම නිසා කලලයට හානි සිදුවිය හැකියි. කවුද CO2 කිව්වේ? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. පුතේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 100ට 2ට වඩා වැඩිවීම නිසා මොකද වෙන්න පුළුවන්? කලලයට හානි සිදු වෙන්න පුළුවන්. කලලයට හානි සිදු වෙන්න පුළුවන් පුතේ CO2 සාන්ද්‍රණය 100ට 2ට වඩා වැඩිවීම නිසා දුවේ පුතේ කලලයට හානි සිදු වෙන්න පුළුවන්. අපි කතා කරන්නේ වාතාශ්‍රය පාලනය කිරීම ගැන. රයිට්? මේ කාලය තුල වැඩෙන කලලයට ප්‍රමාණවත් තරම් පිරිසුදු වාතය සපයන්න ඕනේ. බැරි වෙලාවත් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය CO2 සාන්ද්‍රණය 100ට 2ට වඩා වැඩි වුණොත් පුතේ කලලයට හානි සිදු වෙන්න පුළුවන්. මතක තියාගන්න ඒ නිසා මේ බීජාවශෝෂණය අවසාන අවධියේදී මුල් අවස්ථාවට වඩා වාතාශ්‍රය සැපිය යුතුයි. එහෙනම් මතක තියාගන්න බීජාවශෝෂණය අවසන් අවධියේදී පුතේ බීජාවශෝෂණය අවසන් අවධියේදී දරුවනේ මුල් අවස්ථාවට වඩා දුවේ පුතේ මුල් අවස්ථාවට වඩා වාතාශ්‍රය සැපිය යුතුයි. මුල් අවස්ථාවට වඩා වාතාශ්‍රය සැපිය යුතුයි. කොයි වෙලාවේද? බීජාවශෝෂණය අවසාන වන අවධියේදී ආරම්භක අවස්ථාවට වඩා වාතයේ සැපීම සිදු කළ යුතු වෙනවා දරුවනේ. රයිට්? හැබැයි නමුත් ප්‍රමාණයට වඩා වාතාශ්‍රය වැඩි කළහොත් අපි කියනවානේ ඕනම දෙයක් ඕනවට වඩා අවශ්‍ය නැහැ කියලා. හැමදේම ප්‍රශස්ත මට්ටමට තිබ්බහම
හොඳටම ඇති. හැබැයි දරුවනේ නමුත් ප්‍රමාණයට වඩා වාතාශ්‍රය වැඩි කළහොත් නේද පුතේ? නමුත් ප්‍රමාණයට වඩා වාතාශ්‍රය වැඩි කළහොත් උෂ්ණත්වය නියමිතව පවත්වා ගැනීමට වැඩි ශක්තියක් යෙදීමට සිදු වෙනවා. හැබැයි ප්‍රමාණයට වඩා වාතාශ්‍රය වැඩි කළොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය නියමිතව පවත්වා ගැනීමට වැඩි ශක්තියක් යෙදීමට සිදු වෙනවා. උෂ්ණත්වය නියමිතව පවත්වා ගන්න වැඩි ශක්තියක් යෙදීමට සිද්ධ වෙනවා දරුවෝ. හරි. බිත්තර හැරවීම. අපි දැක්ක මේ ඉන්කියුබේටර් වර්ග දෙකක් ගැන කතා කරා. පැතලි ආකාර ඉන්කියුබේටරය සහ කැබිනට් ආකාර ඉන්කියුබේටරයේදී නේද? බිත්තර හැරවීම දැන් අපි පැතලි ආකාර ඉන්කියුබේටරයේ කුඩා සීමිත බිත්තර සංඛ්‍යාවක් අඩු බිත්තර සංඛ්‍යාවක් නේ රැක්කවීම සිදු කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රමාණාත්මක කේද දුවේ පුතේ බිත්තර 100ත් 500ත් අතර ප්‍රමාණයක්. හැබැයි අපිට කැබිනට් ආකාර බිත්තර රැක්කවනවල දුවේ පුතේ බිත්තර 10000ක් පමණ රැක්කවීම සිදු කරන්න පුළුවන්. ඒකෙදි බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිදු වෙනව නේද පුතේ? බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. නේ මතකයි නේද ඔබට? ආය අපි ඒකට යන්න ඕනේ මේ බලන්න බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිදු වුණා නේ. වගුව මතකද ඔයගොල්ලන්ට? පටගල ගිහින් බලමු ඔන්න. මේ බලන්න. හැරවීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. හරියට හරි. බිත්තර හැරවීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. බිත්තර හැරවීම අතින් කරන්න ඕනේ පැතලි ආකාරයකින්. දරුවන්ට මතකද කියලා බලන්න. අපි මතකෙන් කිව්වා දුවල පුතාලට මතකද කියලා පට ගාලා අපි ගිහින් බැලුවා. රයිට්. බිත්තර හැරවීම නේද? පැතලි ආකාර නේද පුතේ? පැතලි ආකාර බිත්තර රක්කවන වල ඉන්කියුබේටර් වල බිත්තර හැරවීම අපි අතින් සිදු කරන්න ඕනේ. ඒ වගේම කැබිනට් ආකාර බිත්තර රක්කවන වල බිත්තර 10000ක් විතර රැකීම සිදු කරන්න පුළුවන් පුතේ. ඒකෙදි අපි ස්වයංක්‍රීයව අපි දන්නවා බිත්තර හැරවීම සිදු වෙනවා ඉන්කියුබේටර් වල. එහෙනම් බිත්තර හැරවීම. හරි. බලන්න. බීජාවශෝෂණය ආරම්භ කර 3 වන දිනයේ සිට දිනපතා බිත්තර හැරවීම කර යුතුයි. බීජාවශෝෂණය ආරම්භ කරලා බීජාවශෝෂණය ආරම්භ කරලා දුවේ පුතේ කීවෙනි දවසේ නන්ද? බීජාවශෝෂණය ආරම්භ කරලා 3 වන දිනයේ සිට 3 වන දවසේ ඉඳන් බීජාවශෝෂණය ආරම්භ කරලා 3 වන දවසේ ඉඳන් දිනපතා බිත්තර හැරවීම සිදු කරන්න ඕනේ. මුල් අවස්ථාවේ දිනකට 4-6 වතාවක් බිත්තර හැරවීම සිදු කරන්න ඕනේ. පළවෙනි මුල් ආරම්භක අවස්ථාවේ දවසකට 4 වතාවක් 6 වතාවක් පමණ ආරම්භක අවස්ථාවේ මේ ඉන්කියුබේටර්ස් තුල බිත්තර රැකවන තුල මුල් අවස්ථාවේදී දවසකට 4 වතාවක් එහෙම නැත්නම් 6 වතාවක් 4-6 වතාවක් බිත්තර හැරවීම සිදු කළ යුතුයි. ඊට පස්සේ දින 17ක් ඉන්පසු දින 17 දක්වා දවසට 2-3 වරක් හැරවීම ප්‍රමාණවත් වෙනවා. මුල් අවස්ථාවේ ආරම්භයේදී දවසකට 4 වතාවක් 6 වතාවක් බිත්තර හැරවීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ දින 17 දක්වා ඉන්පසු දින 17 දක්වා දවසකට 2-3 වතාවක් හැරවීම ප්‍රමාණවත් වෙනවා. මේ බිත්තර හැරවීම අතින් හෝ ස්වයංක්‍රීයව සිදු කරන්න පුළුවන් පුතේ. එමගින් කලලය හරිද? කවචයට ඇලීම වළකිනවා. මේ බිත්තර හැරවීම මගින් මොකද්ද පුතේ සිදු වෙන්නේ? කලලය පුතේ. රයිට්. කලලය කාටද? බිත්තර කවචයට ඇලීම වැළකීම. බිත්තර හැරවීම අතින් හෝ ස්වයංක්‍රීයව සිදු කරන්න පුළුවන් පුතේ. එමගින් මොකද වෙන්නේ? කලලය මේ කවචයට බිත්තර කටුවට කවචයට ඇලීම වළකිනවා පුතේ හැරවීම මගින්. රයිට්. මේ බිත්තර හැරවීම ඉතා සුමුදුව කරන්න ඕනේ, ස්මූත්ලි කරන්න ඕනේ. බිත්තර හැරවීම ඉතා සුමුදුව සිදු කළ යුතුයි. බිත්තරයේ මොට පැත්ත උඩට සිටිනසේ මේ සිදු කළ යුතුයි. බිත්තරයේ මොට පැත්ත මොට පැත්ත බිත්තරයේ උඩ මොට පැත්ත උඩකොට අපි ගත්තාම බිත්තරයේ උඩ මොට තියෙන්නේ මොට පැත්ත උඩට සිටිනසේක කරන්න ඕනේ. බිත්තරයේ මොට පැත්ත උඩට සිටිනසේ මේ සිදු කළ යුතුයි හැරවීම කර යුතුයි. බිත්තරයේ මොට පැත්ත උඩට සිටිනසේ තමයි පුතේ මේක කරන්න ඕනේ.
බිත්තරයේ ජීවිතාව පරීක්ෂා කිරීමට යෙදුවේ පුතේ අපි දැන් හදන්නේ. හරි. බිත්තරයක ජීවිතාවේ පරීක්ෂා කිරීමට යෙදුවේ පුතේ අපි යන්නේ. බලමු. හරි. එතකොට පුතේ මේ බලන්න. බිත්තරයක ජීවිතාව පරීක්ෂා කිරීම සඳහා මොකක්ද උපකරණය? කැන්ඩලීන් උපකරණය භාවිතා කරනවා. අන්න බලන්න. එහෙනම් බිත්තරයක ජීවිතාවේ පරීක්ෂා කරන උපකරණය මොකද්ද? කැන්ඩලීන් උපකරණය. කැන්ඩලීන් උපකරණය භාවිතා කරන්න පුළුවන්. බිත්තරයක ජීවිතාවේ පරීක්ෂා කිරීම සඳහා බිත්තරයක ජීවිතාවේ පරීක්ෂා කිරීම සඳහා මොකද්ද පුතේ? කැන්ඩලීන් උපකරණය. කැන්ඩලීන් උපකරණය. කැන්ඩලීන් උපකරණය. හරි. සාමාන්‍යයෙන් පුතේ බීජාවශෝෂණය ආරම්භ කරලා පැය 15කදී පමණ මේ උපකරණයේ භාවිතයෙන් සංසේචිත බිත්තර හඳුනා ගන්න පුළුවන්. බිත්තර බීජාවශෝෂණය ආරම්භ කරලා හරි දරුණේ. සාමාන්‍යයෙන් බිත්තර බීජාවශෝෂණය ආරම්භ කරලා සාමාන්‍යයෙන් දරුවනේ බීජාවශෝෂණය ආරම්භ කරලා පැය 15කදී පමණ මේ උපකරණයේ කැන්ඩලීන් උපකරණයේ භාවිතයෙන් සංසේචිත බිත්තර අඳුන ගන්න පුළුවන්. සංසේචනීය වෙලා තියෙන බිත්තර සංසේචිත බිත්තර අඳුර ගන්න පුළුවන්. හරිද? ප්‍රායෝගික ලෙස සංසේචිත බිත්තර පරීක්ෂා කරනුවේ දින 5ක් 7ක් අතර කාලයකදී. ප්‍රායෝගික ලෙස මේ සංසේචිත බිත්තර පරීක්ෂා කරලා බලන්නේ දින 5ත් 7ත් අතර කාලයකදී. දින 5ත් 7ත් අතර කාලයකදී. හරි. මේ එම අවස්ථාවේදී සියලුම සංසේචනය වූ කලල අජීවී කලල සහිත බිත්තර ඉවත් කරනවා. මෙන්න මේ අවස්ථාවේදී සියලුම සංසේචනය නොවූ කලල සහ අජීවී කලල සහිත බිත්තර ඉවත් කරනවා. සංසේචනය නොවූ බිත්තරයි අජීවී කලල සහිත බිත්තරයි අයින් කරනවා. රයිට්. වැඩක් වයි පැටව බිහි වෙන්නේ නැහැනේ. සංසේචනය නොවූ බිත්තරයි ඒ වගේම අජීවී කලල සහිත බිත්තර තියාගන්න වැඩක් නැහැ. හරි. ඉන්පසුව දින 14ක් 18ේදී නැවත පරීක්ෂා කොට මැරුණු කලල සහිත බිත්තර සියල්ල ඉවත් කරනවා. ආයෙම දවස් 14ක් 18ේදී පමණ නැවත පරීක්ෂා කළා දරුවනේ මැරුණු කලල සහිත බිත්තර සියල්ලමත් ඉවත් කරනවා. රයිට්. 18 වන දිනට පසු ඉන්කියුබේටරයේ දොර නොඇරිය යුතුයි. දින 18කට පස්සේ 18 වන දිනට පසු ඉන්කියුබේටරයේ දොර නොඇරිය යුතුයි. අරින්න හොඳ නැහැ. හරි. එසේ කළහොත් උෂ්ණත්වය අඩු වී ආර්ද්‍රතාවයේ අඩුවීමට හේතුවක් වේ. 18 වන දිනට පසු ඉන්කියුබේටරයේ දොර නොඇරිය යුතුයි. දොර අරින්නේ නැහැ. මොකද බැරි වෙලාවත් එහෙම වුණොත් එසේ කළහොත් උෂ්ණත්වය අඩු වෙලා ආර්ද්‍රතාවයේ අඩුවීමට ඒක හේතුවක් වෙනවා. උෂ්ණත්වය අඩු වෙලා ආර්ද්‍රතාවයේ අඩුවීමට ඒක හේතුවක් වෙනවා දරුවනේ. කෘත්‍රිම ක්‍රමයට බිත්තර රැක්වීමේ වාසිය වලට අපි යන්නේ. එකක් අවුරුද්දේ ඕනෑම කාලයක බිත්තර රැක්වීම සිදු කරන්න පුළුවන්. අන්න බලන්න. කෘත්‍රිම ක්‍රමයට බිත්තර රැක්වීමේ වාසියක් තමයි දුවේ පුතේ වසරේ ඕනෑම කාලයකදී බිත්තර රැක්වීම සිදු කරන්න පුළුවන්. අවුරුද්දේ ඕනම කාලයකදී කෘත්‍රිම ක්‍රමය මගින් බිත්තර රැක්වීම සිදු කරන්න පුළුවන්. හරි. දෙවැනි එක. එකවර පැටවුන් විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. දැන් අපි කිව්වා පැතලි ආකාර ඉන්කියුබේටරේ නම් බිත්තර 100ත් 500ත් අතර ප්‍රමාණයක් කියලා. නමුත් කැබිනට් ආකාරයේ බිත්තර රැක්කවන එක බිත්තර 10000ක් පමණ රැක්වීම සිදු කරන්න පුළුවන්. විශාල බිත්තර සංඛ්‍යාවක් රැක්වීම සිදු කරන්න පුළුවන්. රෝග ආසාදන වලින් තොර පැටවුන් ලබා ගන්න පුළුවන් වාසියක් නේ. අර කිකිලියන් රකින්නට වඩා මේක වාසියක් නේද? රෝග ආසාදන වලින් තොර පැටවුන් ලබා ගන්න පුළුවන් නේද? රෝග ආසාදන වලින් තොර පැටවුන් ලබා ගන්න පුළුවන් දරුවනේ. 4 බිත්තර රක්කවණය තුළ උෂ්ණත්වය ආර්ද්‍රතාවය වැනි තත්ත්ව පාලනය කරන්න පුළුවන්. මේ රක්කවණයක් තුළ අපිට බාහිර පරිසර දෙයක කරන්න අමාරුයිනේ. මේ බිත්තර රක්කවණයක් ඇතුලේ ඉන්කියුබේටරයක් තුල පුතේ අපිට බිත්තර රක්කවණය තුළ කවුද
මේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය වැනි තත්ත්ව පුතේ අපිට පාලනය කරන්න පුළුවන්. අන්න ඒකත් ඇඩ්වාන්ටේජ් එකක් වාසියක් විදියට හඳුන්වන්න පුළුවන් පුතේ. කෘතිම බිත්තර රක්කවන භාවිතය. නම් කෘතිම බිත්තර රක්කවන භාවිතය වාසි ගත්තොත් අවුරුද්දේ ඕනෑම කාලයකදී මේ තුල බිත්තර රැක්වීම සිදු කරන්න පුළුවන් ඉන්කියුබේටරයක් ඇතුලේ කෘතිමව එකවර පැටවුන් විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් පුතේ. දැන් අපි කැබිනට් ආකාර ඉන්කියුබේටර් එක වගේ 10000ක් විතර බිත්තර රැක්වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම රෝග ආස්වාද වලින් තොර පැටවුන් ලබා ගන්න පුළුවන් පුතේ. කිකිලියක් මගින් ස්වභාවිකව බිත්තර රකිනකොට රෝගාසාදන වෙන්න පුළුවන්. නමුත් ඉන්කියුබේටරයක් ඇතුලේ මේක කිරීම මගින් රෝගාසාදන වලින් තොර පැටවුන් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම දුවේ පුතේ බිත්තර රක්කවණය තුල උෂ්ණත්වය ආර්ද්‍රතාවය වැනි තත්ත්ව මොකද කරන්න පුළුවන්? පාලනය කරන්න පුළුවන් රක්කවණය තුල. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැනි තත්ත්ව පුතේ මේ රක්කවණය තුල ඉන්කියුබේටරය තුල පාලනය කරන්න පුළුවන්. රයිට් අපි ඉදිරියට යනවා. අවාසි. කෘතිම බිත්තර රක්කවන වල අවාසි දන්නවා පුතේ අපි ඕනම දෙයක් කිව්වොත් 100%ක් කවදාවත් 100%ක් ලෝකයේ කිසිම දෙයක් නැහැ සම්පූර්ණයෙන්ම සාර්ථක කියන්නේ හොඳයිම කියන දෙයක්. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවලියක් ගත්තොත් ඒ ක්‍රියාවලියේ සාර්ථකත්වයේ 100%ක්ම සාර්ථකයි කියලා කියන්න බෑ පුතේ. හොඳම ඒකත් ඩිස්ඇඩ්වාන්ටේජස් අවාසි තියෙන. හොඳමයි කියයි අපි හොඳම ක්‍රියාවලිය තමයි කියන එකෙත් පුතේ ඩිස්ඇඩ්වාන්ටේජස් අවාසි තියෙනවා. ඒ වගේ මේ කෘතිමෝ බිත්තර රැක්කවීමෙත් අවාසි තියෙනවා පුතේ. අපි එකේ ඩිස්ඇඩ්වාන්ටේජස් වලට අවාසි වලට යන්නේ ලොකු වියදමක් යනවා පුතේ මේ සඳහා. වියදම වැඩි. සුළු පරිමාණ ගොවීන්ට මේ උපකරණය ලබා ගැනීම අපහසුයි. සුළු පරිමාණ බිත්තර ගොවීන්ට රයිට් සුළු පරිමාණ ගොවීන්ට පුතේ මේවා ලබා ගැනීම මිලදී ගැනීම අපහසුයි. සුළු පරිමාණ ගොවීන්ට මේ උපකරණ ලබා ගැනීම අපහසුයි. මේ සඳහා තාක්ෂණික දැනුම අවශ්‍ය වෙනවා පුතේ. ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් පුතේ. අවාසියක්. නිකම් සාමාන්‍ය මේ වැඩේ කරන්න බෑ. නිකම් බලාගෙන ඉඳලා කරන්න බෑ. මේ සඳහා තාක්ෂණික දැනුම අවශ්‍ය වෙනවා පුතේ. ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. බිත්තර විශාල සංඛ්‍යාවක් පවතින නිසා පුතේ දිනපතා අවධානය යොමු කළ යුතුයි. ඒක බඩ හැමදාම දිනපතා අවධානය යොමු කරගන්න ඕනේ. මේ තුල විශාල බිත්තර සංඛ්‍යාවක් තියෙන හින්දා. බැරි වෙලා විදුලි බලය ඇන හිටියොත් බිත්තර සියල්ලම විනාශ වෙනවා. හරිනේ වැඩි. අන්න බලන්න. දැන් අපි කොච්චර හොඳයි කියලා කිය ශෝක්ෂා අපිට හිතන මරු ක්‍රමයක් තමයි නියමයි බිත්තරත් ගොඩක් කරගන්න පුළුවන්. වාණිජව විශාල වශයෙන් නිබදවා ගන්න පුළුවන්. හැබැයි බැරි වෙලා විදුලි බලය ඇන හිටියොත් මොකද වෙන්නේ? දිගට විදුලි බලය ඇනලා හිටියත් තිබ්බොත් මොකද වෙන්නේ? බිත්තර සියල්ලම විනාශ වෙලා යනවා. අවශ්‍ය තත්ත්වය ලබා දෙන්න බැරි වෙනවා. දින 21කට පසුව පැටවුන් රැක බලා ගැනීම අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්. මේකෙදි දින 21කට පස්සේ පුතේ විශේෂයෙන්ම මේ පැටවුන් නේද? දින 21කට පසුව පැටවුන් රැක බලා ගැනීම අවශ්‍ය වෙනවා පුතේ. විශේෂයෙන් එක මතක තියාගන්න. දිනක් වයසති ගුණාත්මක කුකුළු පැටවුන්ගේ තිබිය යුතු ලක්ෂණ ගැනයි දුවේ පුතේ අපි ඊළඟට කතා කරන්නේ. එක දවසක් වයසති මේ අලුත ඉපදුන කුකුළු පැටවුන් පුතේ දිනක් වයසති කුකුළු පැටවුන් ඉපදලා එක දවසයි. දිනක් වයසති කුකුළු පැටවුන් තුල පුතේ ඔවුන්ගේ තිබිය යුතු ලක්ෂණ ගැනයි පුතේ කතා කරන්නේ. එක දවසක් වයසති දිනක් වයසති ගුණාත්මක කුකුළු පැටවුන්ගේ නිකන් නෙවෙයි පුතේ. දිනක් වයසති කවුද? දිනක් වයසති ගුණාත්මක කුකුළු පැටවුන්ගේ තිබිය යුතු ලක්ෂණ ගැනයි පුතේ කතා කරන්නේ. ඒගොල්ලෝ ක්‍රියාශීලී වෙන්න ඕනේ. සෙල්ලන්නේ. ක්‍රියාශීලී වෙන්න ඕනේ. එයාලගේ වරිගයට අනුකූල ලක්ෂණ සහිත වීම. වරිගයට අනුකූල ලක්ෂණ තියෙන්න ඕනේ පුතේ. ඒ වගේම නිරෝගී වීම මොනවද මේකෙදී අපි අදහස් කරන්නේ උදාහරණ? ඇස්පෙනීම ඒ වගේම පාද විකෘති රහිත වීම. පාද විකෘති රහිත වෙන්න ඕනේ. පාදවල විකෘති තියෙන්න බෑ. මේගොල්ලෝ ක්‍රියාශීලී වෙන්න ඕනේ පුතේ. ඇක්ටිව් වෙන්න ඕනේ. වරිගයට අනුකූල
ලක්ෂණ සහිත වෙන්න ඕනි පුතේ. නිරෝගී වෙන්න ඕනි පුතේ මේගොල්ලෝ. ඒ කියන්නේ ඇස් පෙනීම පාද විකෘති රහිත වෙන්න ඕනි පුතේ. විකෘති තියෙන්න බෑ පාදවල. ඇස් පෙනීමත් හොඳින් තියෙන්න ඕනේ ඒගොල්ලන්ගේ. රයිට්. මෙන්න දිනක් වයස ඇති ගුණාත්මක කුකුළු පැටවුන් තෝරා ගැනීමේ වැදගත්කම. අන්න දිනක් වයස ඇති ගුණාත්මක කුකුළු පැටවුන් තෝරා ගැනීමේ වැදගත්කමක් තමයි පුතේ. බ්‍රූඩර් කළමනාකරණයේ පහසුයි පුතේ. රයිට්. ආහාර නාස්තිය අවම වෙනවා. එකාකාරී නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් පුතේ ඔවුන්ගෙන්. එකාකාරී නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම කුකුළු නිවාස තුල ආහාර සැපීම, ජලය සැපීම, සනීපාරක්ෂක කටයුතු හා සෞඛ්‍ය කළමනාකරණයේදී භාවිතා වන තාක්ෂණික ශිල්ප ක්‍රම. රයිට්. හරි. බලමු දිනක් වයස ඇති ගුණාත්මක කුකුළු පැටවුන් තෝරා ගැනීමේ වැදගත්කම. මේ බලන්න. බ්‍රූඩර් කළමනාකරණය කරන්න පහසුයි. බ්‍රූඩර් කළමනාකරණය කරන්න පහසුයි. ආහාර නාස්තිය අවම වෙනවා. එකාකාරී නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට බලන්න යන්නේ කුකුළු නිවාස තුල ආහාර සැපීම කුකුලන්ට, ජලය සැපීම, ඒ වගේම සනීපාරක්ෂක කටයුතු හා සෞඛ්‍ය කළමනාකරණයේදී භාවිතා වන තාක්ෂණික ශිල්ප ක්‍රම අපි බලමු. ස්වයංක්‍රීයකරණය. මේ බලන්නකෝ. බලන්නකෝ කුකුළු පාලනයේදී ක්ලෝස්ඩ් හවුස් තුල නේද පුතේ? සියුම් ක්‍රමයේ යටතේ කුකුළු පාලනයේදී බලන්න පුතේ මේ ක්ලෝස්ඩ් හවුස් ස්වයංක්‍රීයකරණයේ ස්වයංක්‍රීයව ජලය සැපීම සිදු කරනවා බලන්නකෝ. මේ බලන්නකෝ. ජලය ඉවර වෙනකොට ජල බඳුන් වලට ස්වයංක්‍රීයව ජලය පිරෙනවා. ඒකින් ජලය අපතේ යන්නේත් නැහැ. ආහාර ඉවරනකොට ස්වයංක්‍රීය ආහාර බඳුන් වලට ආහාර ස්වයංක්‍රීයව පිරෙනවා පුතේ. ඔටෝමේටඩ් මේවා. ආහාර ඉවරනකොට ආහාර පිරෙනවා. ජලය ඉවරනකොට ජලය පිරෙනවා. ඔටෝමේටඩ් ස්වයංක්‍රීයකරණය කරලා තියෙන පුතේ. රයිට්. එහෙනම් මේ බලන්නකෝ ස්වයංක්‍රීයකරණයේ භාවිතා කරලා තියෙන ආකාරය. මේ බලන්නකෝ කොච්චර පැටවු ඒක ශේෂ්ඨඵලයක් තුල ඉන්න මේ කුකුලන් සංඛ්‍යාව විශාල කුකුලන් සංඛ්‍යාවක් යොදාගෙන තියෙනවානේ පුතේ අඩු ඉඩ කඩක් තුල. මේ බලන්නකෝ ස්වයංක්‍රීයව ජලය සපයනවානේ පුතේ උන්ට. ස්වයංක්‍රීයව ජලය සපයනවානේ පුතේ උන්ට. බලන්නකෝ ස්වයංක්‍රීයව ජලය සපයනවා උන්ට. සංසරණ පංකාභාවිතයෙන් වායු සංසරණය සඳහා මේ බලන්නකෝ circulation and exhauspan සංසරණ පංකාභාවිතයෙන් වායු සංසරණය වෙන ආකාරය සඳහා සකස් කරලා තියෙන ආකාරය කුකුළු නිවාස තුල පුතේ බලන්නකෝ මේ. ස්වයංක්‍රීයව ආලෝක සැපීම බලන්න කොහොමද කියලා පුතේ කුකුළු නිවාස තුල මේ ස්වයංක්‍රීයව ආහාර සැපීම, ස්වයංක්‍රීයව ආලෝකයේ සැපීම බලන්නකෝ පුතේ. අවශ්‍ය ප්‍රශස්ත ආලෝක තත්ත්ව ලබා ගැනීම සඳහා මේ කුකුළුන්ට කුකුල් පැටවුන්ට කුකුලන් සඳහා මේ ආලෝකයේ සැපීම වැදගත් වෙනවානේ පුතේ. ස්වයංක්‍රීයව ආලෝක සැපේන ආලෝකයේ අඩු වෙනකොට ස්වයංක්‍රීයව ආලෝකයේ සැපේනවා. ප්‍රශස්ත ආලෝකයක් ලැබෙනකොට ස්වයංක්‍රීයව ආලෝකයේ අඩු වැඩි වීම සිදු වෙනවා. ඒවා ඔක්කොම ඔටෝමේටඩ් කරලා තියෙන පුතේ. මේ බලන්නකෝ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා මේවා නිර්මාණය කරලා තියෙන විදිය සත්ත්ව පාලනයේදී භාවිතා කරන විදිය පුතේ. මේ බලන්න පුතේ ස්වයංක්‍රීය ආලෝක සැපයුම් මේ බලන ස්වයංක්‍රීයව මේ කුකුළු නිවාසය තුලට සූක්ෂම ක්‍රමයට නැත්නම් නේද පුතේ සියුම් ක්‍රමයට ඉන්සෙන්ටිව් සිස්ටම් එකේදී බලන්නකෝ පුතේ නිකන් කොහොමද කියලා ස්වයංක්‍රීයව ආලෝක සැපයුම් සිදු කරලා තියෙන ආකාරය දුවේ පුතේ. ස්වයංක්‍රීය ආහාර සැපීම බලනකොට මේ ආහාර බඳුන් වල ආහාර ඉවරනකොට ස්වයංක්‍රීයව බඳුන් වලට ආහාර පිරෙනවා. ඒකෙන් ආහාර නාස්ති වීමක් මොකද වෙන්නේ? ආහාර නාස්තියක් සිදු වෙන්නේ ආහාර අපතේ යාමක් සිදු වෙන්නේ සතුන්ට නියමිත වේලාවට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ආහාර ලැබෙනවා පුතේ. හොඳ වර්ධනයක් සිදු වෙනවා සතුන්ගේ. ශීතන කුටීර, සංසරණ පංකා වාතයේ පිරිසුදු කිරීම, විකිරණ තාප පාලක, ආහාර සහ ජලය සැපීම ස්වයංක්‍රීයව සිදු වෙනවා. තොරතුරු සහ දත්ත සැකසීම සිදු වෙනවා. ප්‍රමාණවත් ඉඩකඩ, ආලෝක පාලනය මේ බලන්න ඒ ආකාරයට උසස් තාක්ෂණික ක්‍රම යොදලා සැකසුණු කුකුළු නිවාසයක්. හොඳයි දුවේ පුතේ විශේෂයෙන්ම දුවල පුතාලත් එක්ක කතා කරේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකය උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් විශේෂයෙන්ම දුවේ පුතේ සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයේ නියැලීම ඒ වගේම පුතේ මේ විශේෂයෙන්ම ගොවිපළ සත්ත්ව පාලන කටයුතු වලදී මේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයේ පුතේ කොහොමද පුතේ කුකුළු පාලනය සිදු කරන ආකාරය විශේෂයෙන්ම කුකුළු පාලනයේදී සියුම් ක්‍රම යටතේ කුකුළු පාලනයේදී කුකුලන් පාලනය කරන ආකාරය එහිදී පුතේ විශේෂයෙන්ම අපි කතා කරා බිත්තර රක්කවන ගැන කතා කරා දරුවනේ
දීර්ඝ විදිහට කතා කරා. ඒ යටතේ පුතේ බිත්තර කෘතිමෝ රැක්වීම සහ ස්වභාවිකව බිත්තර රැක්වීම ගැන කතා කරා දරුවනේ. ඒ වගේම මේ කුකුළු පාලනයේදී පුතේ ආහාර සැපීම, ඒ වගේම මේ කුකුලන් සඳහා ජලය සැපීම පුතේ කුකුළු පාලනයේදී මේ සංවෘත නිවාස තුල සියුම් ක්‍රමයේ යටතේ කුකුළු පාලනයේදී ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න, ගුණාත්මක නිෂ්පාදනයක් ලබා ගන්න සහ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා මේ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් කතා කරා දුවේ පුතේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් දුවල පුතාලත් එක්ක මේ ඒකකේ ඒ කියන්නේ 8 වෙනි ඒකකේ පළවෙනි කොටසටම අයත් තවත් කොටසක් විතර දුවේ පුතේ අපි එළගව පාලනය පිළිබඳ ගව පාලනයේදී කොහොමද මේ ස්වයංක්‍රීය ක්‍රමේ භාවිතා කරන ආකාරය වගේම උසස් තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් කොහොමද එළගව පාලනය සිද්ධ වෙන්නේ කියන ආකාරය පුතේ කතා කරනවා. අපි ඊළඟ කොටසෙන් දුවල පුතාලත් එක්ක අපි සාර්ථකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සිද්ධාන්ත කොටස් සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.